ආයුබෝවන්. පසුගිය සතියේ ජනාධිපතිතුමන් සහ චීන විදේශ අමාත්‍යතුමන් අතර විශේෂ හමුවක් පැවැත්වුණා. ඒ පිළිබඳව වගේම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතිය පුරාවට පැවැත්වුණු රැස්වීම් හමුවීම් වල තොරතුරු අද ජනපති දිනපොතෙන් අපි ඔබට ගෙනෙනවා. අපි පසුගිය සතිය අවසන් කළේ ජාතික පාසල් දහස වැඩසටහනේ සමාරම්භක උත්සවය ගැන විස්තරයක් එක්ක. මොණරාගල සියබලාණ්ඩුව මහාවිද්‍යාලය ජාතික පාසලක් විදිහට සංවර්ධනය කරලා සිසු අයිතිට පත් කිරීමේ උත්සවයේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ නගා සිටවන්න රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ගැන ජනාධිපතිතුමන් මෙසේ අදහස් පළ කළා. අපි අධ්‍යාපනයට විශේෂ වශයෙන් මුදල් වෙන් කරලා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. මම පත් වුණු වහාම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විශේෂ කමිටු දෙකක් අපි පත් කරා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළා එන ඒ දරුවන්ට රටට සමාජයට ඒ වගේම ඔහුට ප්‍රයෝජනවත් වන විදිහේ දැනුමක් ලබා ගන්නට අවශ්‍ය අධ්‍යාපන විෂයන් සකස් කරන්නට මම ඒ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු මුලින්ම ගෙනල්ලා ඒ අයට උපදෙස් දුන්නා. අවුරුදු දෙක තුල ඔවුන් මේ කාර්ය කරලා දැන් ඒක ආරම්භ කිරීමට සූදානමයි කියලා මට දැනුම් දීලා තියෙනවා. මේ රටට ලෝකයේත් සමග ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ තාක්ෂණ දැනුම ඇති ශ්‍රම බලකායක් ඇති කරොත්. ඒක තමයි අපේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ. රුවන්වැලි මහා සෑ පුදබිමට 7 වැනිදා පස්වරුවේ ජනාධිපතිතුමන් පැමිණියා. ඉන් පස්සේ ජනාධිපතිතුමා රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැකලා උන්වහන්සේගේ ආශිර්වාද අනුශාසනා ලබා ගත්තා. රුවන්වැලි සෑය අභියස ආගමික වතාවත්වල නිරතුණු ජනාධිපතිතුමා වාරිමාර්ග අමාත්‍යාංශය නව වසරට සෙත් පැතීමේ අරමුණින් රුවන්වැලි සෑ පුදබිමේ සිදු කළ ආශිර්වාද පූජාවටත් සහභාගී වුණා. මේ අතරදී රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණලා සිටි ජනතාව හමු වෙලා ඔවුන් සමග කතා බහ කරන්නත් ජනාධිපතිතුමන් අමතක කළේ නැහැ. ජනවාරි 8 වැනිදා සෙනසුරාදා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැකලා උන්වහන්සේගේ සුව දුක් විමසා බලන්න ජනාධිපතිතුමන් කටයුතු කළා. ඉන් පස්සේ ජනාධිපතිතුමන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කර ආශිර්වාද ලබා ගත්තා. ඔබ දන්නවා ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ නුදුරේදීව පැවැත්වීමට නියමිතයි කියලා. මේ විභාගවලට ආශිර්වාද ලබා ගන්න විශාල දරුවන් පිරිසක් එදා ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට පැමිණලා හිටියා. ඔවුන් සමගත් කෙටි කතා බහකට නිරතුණු ජනාධිපතිතුමා ඔවුන්ගේ විභාග කටයුතු වලට ආශිර්වාද කළා. ඉන්පස්සේ මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඊතල වැටළුවේ ඥානතිලක නාහිමියන් බැහැදුරු ජනාධිපතිතුමන් උන්වහන්සේගේ ආශිර්වාද අනුශාසනා ලැබගත්තා. නොදන්නා වසංගතයකින් රටවැසියන් බේරාගෙන ජනතාවට ජීවත් වීමේ නිදහස දෙවතාවක්ම හිමි කර දුන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහාය වීම සෑම දෙනාගේම යුතුයකමක් බව මෙහිදී ඥානතිලක නාහිමියන් සඳහන් කළා. රට මුහුණ දීලා තිබුණු ණය අර්බුදය කළමනාකරණය කරගෙන ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වෙන්න ඉඩ සලසා දුන් ආකාරය ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. මෙහිදී ජනතාවට තිබෙන ඉතා වැදගත් වගකීමක් පිළිබඳව ඥානතිලක නාහිමියන් මතක් කළා. නැවත රට වසා දැමීමට ඉඩ තබන්නේ නැතිව ස්වයං විනයක් පවත්වා ගැනීම ජනතාවගේ යුතුයකමක් බවයි උන්වහන්සේ සඳහන් කළේ. අද වෙද්දී චීනයේ වගේම යුරෝපයේ රටවල් රාශියක කොවිඩ් රෝගය ඉතා දරුණු විදිහට පැතිරෙමින් යනවා. ඒත් එක්කම ලොව පුරා ලොක්ඩවුන් කිරීම නැවතත් ආරම්භ වෙලා. ලෝක තත්ත්වය එහෙම වුණත් සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙල නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය මේ වෙද්දී බොහෝ දුරට පාලනය වෙලා. නමුත් අවදානම පහව ගිහිල්ලා කියලා වැරදි අවබෝධයක් ඔබ ඇති කරගත යුතු නැහැ. අන්න ඒ නිසාම අපි ඔබෙන් නැවත වතාවක් ඉල්ලා සිටිනවා ළඟම තියෙන එන්නත් කරන මධ්‍යස්ථානයට ගොස් බූස්ටර් එන්නත ලබා ගන්න කියලා. අනුරාධපුරයේ ලංකාරාම විහාරයටත් අනුරාධපුරයේ සම්බුද්ධ ජයන්ති විහාරයටත් ගිය ජනාධිපතිතුමන් ඉන් පස්සේ ජේතවනාරාමාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් බැහැ දැකලා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. මේ හමුවේදී අපේ රටේ කාලයක් තිස්සේ නොසලකා හැර තිබුණු කර්මාන්තයක් පිළිබඳව අවධානය යොමු වුණා. ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන කර්මාන්ත අපේ රට තුළ දියුණු කිරීම සඳහා විශාල විභවයක් තිබුණත් කිසිදු රජයක් ඒ පිළිබඳව නිසි අවධානය යොමු කරලා තිබුණේ නැහැ. මේ හමුවේදී ජනාධිපතිතුමන් සඳහන් කළා ලොව ඉහළම ඉල්ලුමක් පවතින නොරිටාකේ පිඟන් බහඬ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සිදුවන බව. ඒ නිසා එවැනි ගුණාත්මක නිෂ්පාදන අපේ රට තුළ නිපැදවීමේ හැකියාව හා සම්පත් අපට තිබෙන බවත් ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා. ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ටයිල් ඒ වගේම සෙරමික් නිපැයුම් අපේ රටේම නිෂ්පාදනය කරන්න අවශ්‍ය පියවර මේ වෙද්දී අරගෙන තිබෙන බව වගේම ඉදිරි වසර තුලදී අපේ රටේ ටයිල් අවශ්‍යතාවය දේශීය ආයතන හරහාම සපුරා ගැනීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිතුමන් මෙහිදී පැවසුවා.
ඉන්පසුව අබේගිරි විහාරයට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කල්ලංචි රතනසිරි හිමියන් බැහැ දැකලා උන්වහන්සේගේ සමගත් පිළිසඳරක නිරත වුණා. ඔබ දන්නවාද වැව් 3322ක් රජරට කලාපයේ තිබෙන බව. මේ වැව් ප්‍රතිසංස්කරණය කළා කෘෂි ආර්ථිකයට දායක කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. වර්තමානයේදී ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව රට පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු සිදු වෙනවා. ඒ වෙනුවෙන්ම වාරි සෞභාග්‍ය කඩිනම් ජාතික වැඩසටහන රට තුල ක්‍රියාත්මක වන බව ඔබට මතක් කරන්න කැමැතියි. මේ වාරි සෞභාග්‍ය වැඩසටහන සාම්ප්‍රදායික කොන්ත්‍රාත් ක්‍රමවේදයෙන් බැහැරවයි සිදුවන්නේ. වඩාත් සරලව කිව්වොත් හැකිතාක් දුරට ප්‍රජා සහභාගීත්වය ලබාගෙනයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම රාජ්‍ය ආයතනවල තියෙන සියලු යන්ත්‍රෝපකරණ එකතු කරගෙන හදාගත්ත යන්ත්‍රෝපකරණ සංචිතයක් කරහා තමයි ව්‍යාපෘතියට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා ගන්න. මෙන්න මේ නිසා වැව් වමුණු ප්‍රතිසංස්කරණය කරන්න යන වියදම සැලකිය යුතු ලෙස අඩු කරගන්න හැකි වෙලා තියෙනවා. චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා සහ ජනාධිපතිතුමන් අතර හමුවක් ජනවාරි 9 වැනිදා ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. කොවිඩ් වසංගතයට එරෙහි සටනේදී චීනයෙන් ලැබුණු ආධාර උපකාර වෙනුවෙන් ස්තුති කරන්න ජනාධිපතිතුමා මේ හමුව අවස්ථාවක් කරගත්තා. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කරගන්න අඛණ්ඩව එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ජනාධිපතිතුමා චීන රජයට මේ හමුවේදී විශේෂයෙන් ස්තුති කළා. සමීප මිත්‍රයෙක් වශයෙන් චීනයේ සහාය සෑම විටම ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මේ හමුවේදී ජනාධිපතිතුමාට විශේෂ ආරාධනාවකුත් සිදු කෙරුණා. ඉතා නුදුරු දිනයකදීම චීනයේ සංචාරයකට පැමිණෙන ලෙස චීන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා චීන රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් සම්පූර්ණ වීම වෙනුවෙන් පැවැත්වුණු සැමරුම් වලටත් චීන විදේශ අමාත්‍යවරයා ඉන්පසුව සහභාගී වුණා. ශ්‍රී ලංකාවත් චීනයත් අතර නිල වශයෙන් රාජතාන්ත්‍රික සබඳතා ඇති වුණේ 1957 අවුරුද්දේදී. ඒ කියන්නේ මීට වසර 65කට කලින්. මේ විදිහට දශක 6කට වැඩි කාලයක් තිස්සේ ගොඩනැගුණු සබඳතා 21 වැනි සියවසේ ආරම්භයත් එක්ක විශේෂයෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පාලන සමයේදී වඩාත් ශක්තිමත් වුණු බව ඔබ දන්නවා. මේ කාල සීමාවේදී චීන සහයෝගයේ යටතේ හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නොරච්චෝලේ ගල්ලංගුරු බලාගාරය ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම ආරම්භ වුණා. ඒ වගේම කොළඹ වරාය නගරය මේ ව්‍යාපෘති ගොන්න අතරේ තියෙන ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. මේ කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකරනු පදික මන්තිරුව සහ සැහැල්ලු යාත්‍රා අංගණය ජනාධිපතිතුමන් හා චීන විදේශ අමාත්‍යතුමන් අතින් ජනවාරි 9 වැනිදා විවෘත කෙරුණා. මේ මන්තිරුව දැන් උදෑසන 9 සිට හවස 6 දක්වා සෑම දිනකම ජනතාව වෙනුවෙන් විවෘත වෙලා තියෙන බව ඔබට දැනුම් දෙන්න කැමතියි. මේ වරාය නගර ව්‍යාපෘතිය මගින් අලුත් නගරයක් වගේම ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයකුත් අපේ රටේ නිර්මාණය වෙනවා. ඉදිකිරීම අවසන් වුණාම ලොව උසස්ම මට්ටමේ ඒ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන රෝහල්, සැහැල්ලු යාත්‍රාංගන, සුපිරි සාප්පු සංකීර්ණ වලින් සමන්විත දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට මේ භූමිය පත් වෙනවා. මේ හරහා තරුණ පරපුරට විවිධ ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා 83000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. මේ වරාය නගරයේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයෙන් ගොඩනැගිලි ඉදි කරන්න වෙන් කරලා තියෙන්නේ හෙක්ටයාර 178ක් පමණයි. ඊට අමතරව වෙරළ හා හරිත උද්‍යාන රැසක් අපේ රටේ මහ ජනතාව වෙනුවෙන් මේ වරාය නගරය ඇතුළත ඉදි කරන්න නියමිත බවත් අපි ඔබට මතක් කරනවා. ජනවාරි 10 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති ශික්ෂින් චෙන් මහතා ජනාධිපතිතුමන් හමු වුණා. මෙහිදී අපේ රටේ ආර්ථිකය නගා සිටුවන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහාය පිළිබඳව උපසභාපතිවරයා ජනාධිපතිතුමන්ට පැහැදිලි කළා. ආසියානු සංවර්ධන බැංකුව මේ වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබෙන බව වගේම ඒ යටතේ දැනට ව්‍යාපෘති 27ක් ක්‍රියාත්මක කරන බවත් මේ සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ සාර්ථක කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල වගේම රජයේ සෞඛ්‍ය යාන්ත්‍රණයේ සංවිධානාත්මක බවත් ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපතිවරයාගේ ඇගයීමට ලක් වුණා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජනවාරි 12 වෙනිදා කොළඹ වරාය පරිශ්‍රයේදී ආරම්භ වුණා. ඒ ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පර්යන්තයේ වැඩ ඇරඹීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් එහිදී සවරු පළකය නිරාවරණය කළා. අධිර 3ක් යටතේ සිදු කරන මේ පර්යන්තයේ ඉදිකිරීම 2024 වසරේදී තමයි අවසන් වන්නේ. මේ පර්යන්තයේ දිග මීටර් 1320ක්. වැඩ නිම වුණාට පස්සේ නෞකාවේ ඉඳන් ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන දොබකර 12ක් සහ ගැන්ට්‍රි දොබකර එහෙම නැත්නම් RMG කියලා හඳුන්වන්නේ 40ක් සහිත අංග සම්පූර්ණ පර්යන්තයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට මේ හිමි වෙනවා. උපක්‍රමික වශයෙන් වැදගත් වන මේ නැගෙනහිර පර්යන්තය
පසුගිය රජයේ සමයේ විදේශ රටකට ලබා දීමට සැලසුම් කරලා තිබුණු බව ඔබට මතක ඇත. ඒ පිළිබඳව මූලික අවබෝධතා ගිවිසුම් පවා අත්සන් කරලා තිබුණා. නමුත් නව රජය බලයට පැත්වීමත් සමග ඒ ගිවිසුම් අවලංගු කරලා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙම ජැටිය සංවර්ධනය කරන්න රජය තීරණය කළා. යතිවර හරසර උළෙලට ජනාධිපතිතුමන් 11 වෙනිදා අඟහරුවාදා සවස් සරුවේ සහභාගී වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහායි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ මේ උත්සවය පැවැත්වුණේ. සෞභාග්‍යමත් නව වසරක් සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ තේමාවෙන් ජයපිරිත් දේශනාව මේ මාසයේදී පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වුණු සාකච්ඡාවක් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය බදාදා පැවැත්වුණා. ඒ හමුවෙන් පස්සේ ජනපති දිනපොත වැඩසටහනට විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ මේ පින්කම ගැන මේ විදිහට විස්තර කළා. තෙරුවන් සරණයි. මෙවර සෞභාග්‍යමත් නව වසරක් සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය කියන තේමාව යටතේ ජයපිරිත් දේශනාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කොට තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ අදහසක් අනුව එතුමාගේ ආශිර්වාදය මත මෙම පිරිත් දේශනාව සිද්ධ කිරීමට මේ කාලවකවානුව තුළ සූදානම් වෙමින් පවතින්නේ. 2008 වර්ෂයේ අපේ රටේ පැවතුණු ඒ බිහිසුණු යුද්ධයේ උග්‍රතම අවස්ථාවේ රටට ජනතාවට ආශිර්වාද සිද්ධ කරමින් තමයි මෙම ජයපිරිත් දේශනාව ආරම්භ වුණේ. 2014 වසර දක්වා මෙම ජයපිරිත් දේශනාව ලංකාව පුරාම මහා සංඝරත්නයේ වැඩම කරලා 5000 පමණ භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිද්ධ වුණා. පහුගිය කාල වකවානුවේ පැවතිච්ච විවිධ හේතුන් නිසා ජයපිරිත් දේශනාව නොපැවැත්වුණත් මෙවර රටට ඇතිවිලා තිබෙන කොවිඩ් වසංගතයෙන් රට නිදහස් වෙලා ජනතාවට සෞභාග්‍යමත් නව වසරක් වේවා කියන ආශිර්වාදයේ පෙරදරි කරගෙන තමයි මේ ජයපිරිත් දේශනාව පවත්වන්නට කටයුතු යොදාගෙන තිබෙන්නේ. ත්‍රිනිකායික මහානායක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය පෙරටු කොටගෙන සෙසු සියලුම මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව එවැගේම ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පොලිසිය ආදී සියලු අංශවල සහභාගීත්වය ඇතිව තමයි මෙම ජයපිරිත් දේශනාව සිදු කරනු ලබන්නේ. රටටත් ලොවටත් මේ උතුම් ජයපිරිත් දේශනාවේ ආශිර්වාදය තුලින් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා කියන ආශිර්වාදයේ පිටයි මෙවර ජයපිරිත් දේශනාව සිද්ධ කිරීමට කටයුතු යොදාගෙන තිබෙන්නේ. කෙරවල පිටියේ ලිට්‍රෝ ගෑස් පර්යන්තය නිරීක්ෂණය කරන්න බ්‍රහස්පතින්දා ජනාධිපතිතුමන් සහභාගී වුණා. පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිතුමා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒමේ සිට ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලුවා. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් ගෑස් ගබඩා ටැංකි පරිශ්‍රය පිරවුම් අංගණය නිරීක්ෂණය කළා. ගෑස්වල ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගෑස් වෙළඳපොළට සැපයීම සඳහා සියලු පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් මෙහිදී විශේෂයෙන් උපදෙස් ලබා දුන්නා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කර. කිලෝමීටර් 41ක දිගින් යුත් මේ කොටස මංතිරු 4කින් සමන්විතයි. මේ මාර්ග කොටසේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යක්කපිටිය කියන ස්ථානයන් වල අන්තර්හෝමාරු මධ්‍යස්ථාන 5ක් ඉදිකර තිබෙනවා. මේ මාර්ගය විවෘත වීමත් එක්ක දැන් ඔබට විනාඩි 25ක් වගේ කෙටි කාලයකින් මීරිගම සිට කුරුණෑගල දක්වා යන්න අවස්ථාව උදා වෙනවා. මේ මීරිගම සිට කුරුණෑගල දක්වා ව්‍යාපෘති කොටසේ සම්පූර්ණ ඉදිකිරීම හා ඉදිකිරීම් උපදේශන සිදු කරනු ලැබුවේ දේශීය සමාගමක් විසින් බවත් ඔබට දැනුම් දෙන්නේ ඉතා ආඩම්බරයි. ජනපති දිනපොතෙන් ගෙවී ගිය සතියේ ඔය ආකාරයෙන් සිදුවීම් සටහන් වද්දී අපි හිතුවා අඟහරුවාදා උදෑසන ශ්‍රී ලංකාවේ දේශපාලන අඹරේ සුවිශේෂී සිද්ධියක් සටහන් කරන්න. ඒ ජනාධිපතිතුමන් අතින් ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරය උත්සවාකාරයෙන් උත්සවශ්‍රීයෙන් ආරම්භ වීමේ පුවත. විශේෂයෙන්ම සිදුවන්නා වූ දේ පිළිබඳව සටහන් කරන්නට අපි මේක අවස්ථාවක් කරගන්න කියලා හිතුවා. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය වෙනදාට ප්‍රභූ රථ පිරිවරාගෙන වෙනත් ආකාරයක විශේෂ රථ පෙළපාලි වලින් ආදී වශයෙන් තමයි සිදුවන්නට නියමිතව තිබුණේ. නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඉතාමත්ම සීමා සහිත එහෙමත් තමයි ඉතා චාම් නමුත් ගම්බීර උත්සවයකින් තමයි මෙවර පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරය ආරම්භ කරන්න සූදානම් කරලා තියෙන්නේ. එහිදී සිදුවීමට නියමිත සිදුවීම් සංක්ෂිප්තව අපි සටහන් කරන්නම් මෙන්න මේ ආකාරයට. බොහෝ දෙනෙක් මේ කතාව රාජාසන කතාව කියලා හැඳින්වුවත් වර්තමානයේ වෙද්දී රාජාසන කතාව ඉදිරිපත් කිරීමක් සිදුවන්නේ නැහැ. මේ රාජාසන කතාවටත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී ලංකාවට ඩොමීනියන් නිදහස ලැබුණු සෝල්බරි ව්‍යවස්ථාවෙන් අපේ රටේ ව්‍යවස්ථාදායකයන් සකස් කළේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට.
සරලව කිව්වොත් බ්‍රිතාන්‍ය රජනගේ දේශීය නියෝජිතයා විදිහට අග්‍රාණ්ඩුකාරවරයෙක් පත් වුණා. රාජ්‍ය නායකයාගේ භූමිකාව ක්‍රියාත්මක කළේ ඔහු විසින්. ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට තමයි අගමැතිවරයා කටයුතු කළේ. මේ ක්‍රමයේදී අලුත් ආණ්ඩුවක් පත් වුණාම ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය රාජාසන කතාව විදිහට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සම්ප්‍රදායක් 1972 වනතුරු ලංකාවේ තිබුණා. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමගයි නව සැසිවාර ආරම්භයේදී රාජාසන කතාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ වුණේ. ගෙවී ගිය සතියේ ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාව පිළිබඳව ගත්තා වූ තීරණ සහ සහභාගී වූ විශේෂ උත්සව පිළිබඳවයි ඒ සටහන අප ඔබට ලැබුවේ. උදාවන සතියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන්ගේ කාර්යභාරයන් පිළිබඳව උදාවන්නා වූ අවස්ථාවන් පිළිබඳව ඉදිරි සතියේ ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම්. හමු වෙමු නැවත සත් දිනකින් සමුගන්නට අවසරයි මේ ජනපති දිනපොතේ.